හරිද? ඔබ දන්නවා අපේ රටේ මිලියන 8.5ක් පමණ ශ්‍රම බලකායෙන් මිලියන 8ක් පමණ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියාවල ඉන්නවා. ඒ වගේම ස්වයං රැකියා කරන පිරිසක් ඉන්නවා. ලක්ෂ 15ක් පමණ රාජ්‍ය සේවයේ රැකියා කරන අය ඉන්නවා. අර්ධ රාජ්‍ය සහ රාජ්‍ය සංස්ථා මණ්ඩල අධිකාරී වගේම දෙපාර්තමේන්තු වල. මේ අයට මේකේ ප්‍රශ්නයක් නැහැ. මොකද මේ සේවකයන්ගේ වැටුප් ගෙවීම රැකියා සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලුවක් මතුවලා නැහැ. නමුත් කඩසාප්පු කාර්යාල හෝටල් ඇතුළු පෞද්ගලික අංශයේ වැඩ කරන සේවකයන් ලක්ෂ 45ක් පමණ ණයගේ. ඊටරෝ ප්‍රමාණය ඉන්නේ ස්වයං රැකියා කරන ප්‍රමාණය. මේ සියලු දෙනාට මේ කොවිඩ් වලින් පස්සේ අද මේ වෛරසය වැළඳුන් නැති වුණාට තමන්ගේ රැකියාව හිමීම නිසා අද ආර්ථික වෛරසය වැළඳිලා තියෙනවා. නිසා අද ආණ්ඩුවේ ක්‍රියාමාර්ගත් ආණ්ඩුව මේ පිළිබඳ දක්වපු ප්‍රතිචාරات නිසා පෞද්ගලික අංශයේ සේවකින් ලෙස මුහුණ දෙන ප්‍රශ්නේ බරපතල වෙලා. කටුනායක නිදහස් වෙළඳ කලාපේ වැඩ කරන සේවකින් නිෂ්පාදන කටයුතු පටන් ගත්තේ අප්‍රේල් මාසේ. අප්‍රේල් මාසේ ඉඳන් මේ වෙනකන් සේවයට කැඳවල නැතුව ඉන්නවා. සේවකයන්ගේ පඩි භාගයයි ගෙවන්නේ නීති විරෝධී ලෙස. ආයතන පටන් අරන් නිෂ්පාදන කටයුතු කරමින් යනවා. එහෙම තියෙන තැන් වලට පවා සේවකින් කැඳවල නැහැ. ඒ වගේම අනෙකුත් වෙළඳ කලාප ආශ්‍රිතව ආයෝජන කලාප ආශ්‍රිතව මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම ආයෝජන කලාප වලින් පිට අද පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා කාර්යාල කඩසාප්පු සේවකයන් මේකෙන් බරපතලම තත්ත්වයකට මුහුණ දෙලා තියෙනවා හෝටල් සහ සාප්පු සේවකයන්. හෝටල් සේවකයන්ට ගිය අප්‍රේල් මාසෙ සිට අර්බුදයකට මුහුණ දුන්නා. ඒ සමනය වෙන්න පෙර කොවිඩ් තත්ත්වය මත වුණා. අද වෙනකොට සංචාරක ව්‍යාපාරය බිම වැටිලා තියෙන අපේ රටේ. දැන් මේක නැගිට්ටවල කෙලින් කරලා යන්න ඕන කරන සහයෝගය දෙන්න ඔක්සිජන් ටික දෙන්න ආණ්ඩුවක් ඕනේ. හැබැයි වැඩේ තියෙන ආණ්ඩුව සංචාරක ව්‍යාපාරයට ඔක්සිජන් දෙනක වෙනුවට සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න මැදිහත් වෙනක වෙනුවට අද වෙනත් වැඩ කරලා සංචාරක ව්‍යාපාරයත් වට්ටමින් ඉන්නේ. ඒ වගේම මේ ඇඟලුම් කර්මාන්තශාලාවල සේවකයෝ මේ ප්‍රශ්න මුහුණ දීලා තියෙනවා. ලක්ෂ 3,80,000ක් පමණ පහුගිය දෙසැම්බර් අවසන් වලට අපේ රට ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරපු සේවකයෝ හිටියා. 3,80,000ක් පමණ ඇඟලුම් කර්මාන්තශාලාවල වැඩ කරන සේවකයන්ගෙන් 80,000කට වැඩි පිරිසකගේ රැකියාව මේනට අහිමි වෙලා තියෙනවා. 80,000ක. අපි අහන ආණ්ඩුවෙන් අරන් තියෙන ක්‍රියාමාර්ගය මොකක්ද? සාප්පුහා කාර්යාල අපේ නගරවල තියෙන කුඩා වෙළඳසැල්වල සිට 10 12 15 වැඩ කරන වෙළඳසැල්වල වැඩ කරපු සේවකයෝ අද ඒ සේවකයන්ගෙන් 140ක් 50ක් රස්සාව නවත්තලා තියෙනවා. එයාට ආයතන පවත්වන් යන්න අවශ්‍ය ප්‍රමාණයට කඩේ බඩු ගන්න එන, රෙදි කඩේ බඩු ගන්න එන, එහෙම නැත්නම් විවිධ කඩසාප්පුවල වැඩ කරන සේවකයන්ගෙන් 140ක් 50ක් පමණ රස්සාව නවත්තලා තියෙන්නේ. ඒ අයගේ වැටුප් නැතුව රැකියාව නවත්තලා තියෙනවා. ඒ වගේම අපේ රටේ මහා පරිමාණ කර්මාන්තශාලා කොවිඩ් අස්සේ තවත් දඩයම් කිරීම කරනවා. එක පැත්තකින් වෘත්තීය සමිති දඩයම් කිරීම කරනවා. අනිත් පැත්තෙන් ක්‍රියාකාරී සේවකයින් සමාජිකයින් දඩයම් කිරීම කරනවා. නිසා මේ කොවිඩ් තත්ත්වය යටතේ කර්මාන්තශාලා ගණනාවක සේවකයන් එළියට දාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේක පාවිච්චි කරලා ලාභ ලබන දැවැන්ත කර්මාන්තශාලා සේවකයන් ඉවත් කරනවා. අද වෙනකොට පුත්තලම සිමෙන්ති කර්මාන්තශාලාවේ සේවකයෝ වැඩ වර්ජනයක් පටන් ගන්නවා වෘත්තීය සමිතියේ සභාපති ඉවත් කිරීම නිසා. මේකට අදාළව තවත් යෝජනාවක් එනවා සේවකයෝ 100කට වැඩි ප්‍රමාණයක් වන්දි දීලා ඉවත් කරන්න. ඉතිහාසයේ වැඩිම සිමෙන්ති නිෂ්පාදනය කරන අවස්ථාව. අද සිමෙන්ති පිටරටින් ගෙන එක නවත්තලා තියෙන වෙලාවක ඉතිහාසයේ වැඩිම සිමෙන්ති නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවේ සේවකයෝ 100ක් එළියට දාන්න හදනවා මේ තත්ත්වය පාවිච්චි කරලා. ඒ හරහා වෙන්නේ මොකක්ද? ආපහු මෑන් පව නැත්තම් ශ්‍රම සූරා කෑමකට ඉඩ හදා ගන්නවා කම්පැනි. නිසා අද මහා දැවැන්ත ලාභ ලබන කර්මාන්තශාලාවල සිට ගමේ කඩේ වැඩ කරපු සේවකයා දක්වා කඩසාප්පුවල වැඩ කරපු සේවකයා දක්වා රැකියාව අහිමි වීමකට ලක් වෙලා තියෙනවා. අපි පහුගිය කාලේ මේ පිළිබඳ කතා කරා. ජාතික කම්කරු උපදේශ සභාවේ සාකච්ඡා කරා. මේ පිළිබඳ වෘත්තීය සමිතිය හරියට සාකච්ඡා කරලා අපි යෝජනා දුන්නා. මාස 4ක් 5ක් සේවකයන්ගේ පඩිය ගෙවන්න. සේවකයන්ගේ පඩිය ගෙවන්න ආයතනවලට සහන දෙන්න. අපි දන්නවා කොවිඩ් තත්ත්වයේ හමුවේ මේ තත්ත්වෙට මුහුණ දීම සඳහා ලෝකේ සියලු රටවල් තමන්ගේ රටේ වැඩ කරපු සේවකයන්ගේ වැටුප් 80ක් 90ක් මාස 3ක් 4ක් ගෙව්වා. ලයිට් බිල් ගෙව්වා, ටෙලිෆෝන් බිල් ගෙව්වා. අපි මොකද්ද කරේ? අපි ඉල්ලීමක් කරා. චීනෙන් සල්ලි දුන්නා, ජපානෙන් සල්ලි දුන්නා, ඇමරිකාවෙන් සල්ලි දුන්නා, එංගලන්තෙන් සල්ලි දුන්නා, ලෝක බැංකුවෙන් සල්ලි දුන්නා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි දුන්නා.
කොවිඩ් තත්ත්වය පාලනය කිරීම සඳහා කොවිඩ් වලට උදව් කරන්න ඒගොල්ලෝ සල්ලි දුන්නා. ආණ්ඩුව කිව්වේ විදියට ගණන් හදපු හැටියට කෝටි 20000ක් පමණ ආණ්ඩුවට විවිධාකාරයට ලැබිච්ච සල්ලි වලින් මේ ආයතනට උදව් කරන්න කියලා කිව්වේ නැත්නම් මේ ආයතන කඩම් වැටෙනවා. වැටුණාට පස්සේ තවත් විශාල ප්‍රමාණයක රස්සා නැති වෙනවා. පෞද්ගලික අංශයේ ආයතනයක් කරපු සමීක්ෂණයක් අනුව ඒගොල්ලෝ කිව්වා ලක්ෂ 12කට මේ අවුරුද්ද අවසන් වෙනකොට රැකියා අහිමි වීමට නියමිතයි. මේ අවුරුද්ද අවසන් වෙනකොට ලක්ෂ 12කට ආසන්න පිරිසකට රැකියා අහිමි වීමට නියමිත නිසා ආණ්ඩුව මැදිහත් වෙලා මාස 5ක් 6ක් සේවකයන්ගේ පඩිනඩි ගෙවාගෙන යන්න පුළුවන් වෙන විදියට මේ රටේ කඩසාප්පු කාර්යාල හෝටල් ඇතුළු සියලු දෙනාට සහනයක් දෙන්න කිව්වා. හැබැයි අද ආණ්ඩුව මොකද කරන්නේ? ආණ්ඩුව අද නීති හදනවා. ආණ්ඩුව අද නීති සකස් කරනවා. මොකටද? ඉන්න සේවකයාගේ පඩිය කපන්න. දැන් පහුගිය මැයි ජූනි මාසේ ආයතන පටන් ගත්තේ නැති කර්මාන්ත ශාලා හිමියන්ට කඩසාප්පු හිමියන්ට නිෂ්පාදන කටයුතු සේවාව පටන් ගත්ත නැති අයට කිව්වා තමන්ගේ වැටුපෙන් 150ක් හෝ රුපියල් 14500න් දෙකෙන් එකක් ගෙවන්න කියලා. දැන් ආණ්ඩුව කොවිඩ් තත්ත්වය සමනය කරලා රට වැඩ කරන්න පටන් අරන්. වැඩ කරන්න පටන් ගත්ත රටේ සේවකයන්ගේ පඩි කපන්න මොකද්ද තියෙන නීතිය? අපි අහනවා කම්කරු දෙපාර්තමේන්තුවෙන්. අපි අහනවා කම්කරු ඇමති දිනේෂ් ගුණවර්ධන මහත්තයාගෙන්. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ඇවිල්ලා කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේ කියනවා අපි වෘත්තීය සමිතිය එකඟ වුණා මේකට කියලා. කිසිදු තැනක වෘත්තීය සමිතිය වල එකඟතාවය පළ කරලා නැහැ. ලංකාවේ විශාලම වෘත්තීය සමිතිය අන්තර් සමාගම් සේවක සංගමේ පෞද්ගලික අංශේ. අපි පළවෙනි යෝජනාවටත් විරුද්ධ වුණා. ආණ්ඩුවේ මේ යෝජනාවටත් විරුද්ධ වුණා. මේක හාම්පුතුන්ගේ සාක්කුව පුරවන යෝජනාවක්. සේවකයාගේ පඩිය අරන් හාම්පුතුන්ගේ සාක්කුව පුරවන්න එපා කියන ඉල්ලීම අපි ආණ්ඩුවෙන් කරා. අපි ඒකට යෝජනාවට විරුද්ධ වෙලා ජාතික කම්කරු උපදේශ සභාවේ පවා අපි අපේ විරෝධය පළ කරා. හැබැයි ආණ්ඩුව මොකද කරන්නේ? අද ආණ්ඩුව හාම්පුතුන්ගේ සාක්කු පුරවන්න බලහත්කාරයෙන් සේවකයාගේ පඩිය කපා ගන්න ඉඩ හදනවා. අපි අහනවා මොකද්ද තියෙන නීතිය? කෝ රටේ නීතිය? මොන නීතිය යටතේ සේවකයෝ පඩි කපන්නේ? එහෙම නීතියක් නැහැ. පඩි කපන්න නීතියක් නැහැ. ඒ නිසා පඩි කපන සියලු සේවකයන්ගේ වැටුප් වහම ලබා දිය යුතු වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔබ දන්නවා අපේ රටේ ස්වයං රැකියා කරන අතිවිශාල පිරිසක් ඉන්නවා. ලක්ෂ 20කට ආසන්න පිරිසක් ඉන්නවා ස්වයං රැකියා හැටියට උන් ජීවත් වෙන්නේ. එක්කෝ තමන්ගේම තැනක ලදරු පාසලක් කරගෙන පෙර පාසල් පාලිකාවක්. ඒ වගේම ටියුෂන් ගුරුවරු එහෙම නැත්නම් උපකාරක පන්ති ගුරුවරු. මේ මහා පරිමාණ නෙමෙයි. ජීවත් වීම තමයි උන්ගේ අරමුණ වෙලා තිබුණේ. ළමයි 10 15 කණ්ඩායම් පන්ති කරන් ටියුෂන් ගුරුවරු. මේ හැමෝටම පහුගිය කාලේ රුපියල් 5000 දුන්නෙත් නැහැ. මේ අයට ජීවත් වෙන ආදායමක් ලැබුණෙත් නැහැ. දැන් එයාගේ වෘත්තිය කරගන්නත් බැරි වෙලා තියෙනවා. නිසා මේ සියලු දෙනා අද පීඩාවටපත් වෙලා ඉන්නේ. අද එයාට දෙන්න ඕනේ දීමනාව. හැබැයි මේක දෙන්නේ නැතුව ආණ්ඩුව අද බලහත්කාරී ලෙස පඩි කපලා කරන යන වැඩේට විරුද්ධව අපි ජාතික ජන බලවේගයේ අපේ විරෝධය පළ කරනවා. ඒ විතරක් නෙමෙයි අපි මේ රටේ වැඩ කරන ජනතාවට කියනවා. පෞද්ගලික අංශ සේවකයන්ට කියනවා නීති විරෝධීව ඔබේ වැටුප් කපන එකට විරෝධව ක්‍රියාමාර්ග ගන්න. ඒ සඳහා ඔබ කම්කරු දෙපාර්තමේන්තුවට යන්න. දෙපාර්තමේන්තුව මේ ගැන පැමිණිලි කරන්න. ඒ පැමිණිලි කරද්දී ඔබේ සහායට අප ජාතික ජන බලවේගයේ ඉන්නවා. අන්තර් සමාගම් සේවක සංගමයේ අපි ඒත් එක්ක ඉන්නවා. ඒ නිසා පඩි කපන වැඩේ නවත්තන්න ඕනේ. ආණ්ඩුව සහනයක් දෙන්න ඕනේ මිනිසුන්ට පඩි කපලා ජීවත් වෙන්න බෑ. ඒ නිසා ප්‍රශ්නය රටට අරන් එන්න නිශ්ශබ්ද වෙන්න පාය සඳහා මැදිහත් වෙන්න කිල්ලීම කරනවා. ඒ වගේම අපි ආණ්ඩුවට කියන්න ඕනේ මේ විදියට පඩි කපලා රස්සා නවත්තලා අද රාජ්‍ය සේවකයන්ගේ දීමනා නවත්තලා තියෙනවා. සුව විරෝ කිව්වා හෙදියන්ගේ අතිකාල සහ දීමනා නවත්තලා තියෙනවා. ආරක්ෂක අංශ සමාජිකයන්ගේ රේෂන් එක එහෙම නැත්නම් ආහාර දීමනා නවත්තලා තියෙනවා. මේ විදිහට මිනිස්සුන්ගේ ජීවත් වෙන්න තියෙන දේවල් කොල්ල කාලා ආණ්ඩුව අද දරන්න බැරි තරමට බඩු මිල වැඩි කරලා තියෙනවා. බදු ගහලා තියෙනවා. ලෝක වෙළඳපොලේ වසර 30කට පස්සේ අඩුම තෙල් මිල අඩු වෙච්ච වෙලාවෙවත් තෙල් අඩු කරමු නැති ආණ්ඩුව ඒකේ සහනේ ඉන්දියන් ඔයිල් සමාගමට ගන්න ඉඩ හදලා අද අනෙකුත් බඩු භාණ්ඩ වර්ග ගණනාවකට බදු ගහලා තියෙනවා. අපි අහනවා අල කිලෝයකට රුපියල් 50ක බද්දක් ගහලා මොකක්ද හදන්න හදන සාධාරණයි. අපි අහනවා ලුණු කිලෝයකට රුපියල් 50ක් ගහලා තියෙනවා. සීනි කිලෝයකට රුපියල් 50ක් ගහලා තියෙනවා. කරවල කිලෝයකට රුපියල් 52ක් ගහලා තියෙනවා. සුදුලුණු කිලෝයකට රුපියල් 50ක් ගහලා තියෙනවා. මිරිස් කිලෝයකට රුපියල් 50ක් ගහලා තියෙනවා. අර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිලා රුපියල් 100ට දෙන්නම් කියපු සැමන් එකට රුපියල් 100ක බද්දක් කිලෝයකට ගහලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 40ක් තියෙනවා සැමන් ටින් එක බද්ද. ග්‍රෑම් 400 සැමන් ටින් එක. මේ විදියට බදු ගහලා ජන ජීවිතේ පීඩාවටපත් කරලා තියෙන්නේ. එක පැත්තකින් රැකියාව නැති වෙලා, තව පැත්තකින් වැටුප් කපලා, තව පැත්තකින් අද ආදායම අඩු වෙලා ජීවත් වෙන්න බැරි වටපිටාවක් තියෙද්දී ආණ්ඩුව ජනතාවගේ බොටුව මිරිකලා ඉස්ම උරා බොන්න හදනවා. අපි කියනවා රේරි මාංශ උරා බොන්න ලෑස්ති වෙන්න බා මිනිස්සුන්ට ජීවත් වෙන්න ඉඩ හදන්න.
වැටුප් නැති වෙලා රස්සා නැති වෙලා ආදායම් මහිම වෙලා ගෝවියෝ කම්කරුවෝ සියලු දෙනා රස්සා කරන මිනිස්සු සියලු දෙනාට පීඩාවටපත් වෙලා තියෙන්නේ. අද ආණ්ඩුව ඒ වැඩ නොකර ආණ්ඩුව ජනතාවට සහන නොදී මේ යන ගමනට එරෙහිව ජාතික ජන බලවේගය හැටියට දිස්ත්‍රික්ක පුරා අපි උද්ඝෝෂණ පවත්වන්නේ මෙන්න මේ සාධාරණ ජනතාවට ඉටු කර ගැනීම සඳහා. අපි මේ රටේ ජනතාවට කියනවා මෙන්න මේ විදිහට අසාධාරණ බදු ගහලා තියෙන ආණ්ඩුවට එරෙහිව ඔබ ඔබේ ජනමතය අවදි කරන්න. ඔබ ඔබේ අදහස් ප්‍රකාශ කරන්න. එහෙම නැති වුණොත් ආණ්ඩුව මේ බදු තව වැඩි කරන අර බදු අඩු කරන්නේ නැහැ මේ ඡන්දෙන් පස්සේ. මොකද ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලින් ආණ්ඩුව පෙන්නනවා ඡන්දයක් අභිමුව ඡන්දයක් එනකොට ජනතාවට සහන දෙන්න ඕන කාලේ නීතිය රකින්නවා කියලා පෙන්වන්න ඕන කාලේ අද මොකද ආණ්ඩුව කරන්නේ? අපි දැක්ක අර කුරුණෑගල බුවනක බාහු රජුරුවන්ගේ රාජසභාව හැටියට නම් කරපු පුරාවස්තුවක් ඩෝසර් කරලා අද ආණ්ඩුව කියන කතාව. මේකේ පුදුම කතාව කියන්නේ පුරාවිද්‍යා විෂය භාර ඇමතිවරයා. කවුද? මහින්ද රාජපක්ෂ මහත්තයා. එතුමාට අනුව එතුමා කියන්නේ මේ බුවනක බාහු රජුරුව මේකට ඇවිල්ලා ගිහිල්ලත් නැහැ තම වැඩිපුර. ඒක පරණ එකක්. ඒක මේ වෙන තැනක් තිබිච්ච එකක්. මෙයාට ඉඳලා තියෙන මුස්ලිම් නෝනා කෙනෙකුත්. භාර්යාවක් ඉඳලා තියෙන මුස්ලිම් අන්තපුරේ. ඒ නිසා තමයි මේවා වෙලා තියෙන්නේ කියලා කියන්න හදන්නේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු ආණ්ඩුවේ ඇමති කියනවා මේ හානිය කරපු නගරාධිපතිට මයිලකටවත් අත තියන්න දෙන්නේ නැහැ කියලා. අපි අහනවා පුරාවිද්‍යා පනතේ 15 ඈ යටතේ මේ පුරාවස්තුවක් හැටියට තියෙන පුරාවිද්‍යා වටිනාකමක් හැටියට තියෙන දෙයකට හානි කරොත් එහෙම අප නැතුව හිරේ දාන්න පුළුවන්. ඔබට මතකයි පිදුරංගල තරුණයෝ පිරිසක් පිදුරංගල පැත්තේ අසභ්‍ය එහෙම නැත්නම් නිර්වත් ෆොටෝ එකක් අරන් සමාජ මාධ්‍ය වලට දැම්මා කියලා අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන පොලිසියට අපදෙන්න උවමනා වුණත් අධිකරණය අපදුන්නේ නැහැ. හේතුව පනත අනුව අපදෙන්නේ නැහැ. පුරාවිද්‍යා වටිනාකම් සහ පුරාවිද්‍යා වස්තු වලට අපවාද එහෙම නැත්නම් ඒවා නිග්‍රහවට ලක් කරා කියලා. අපි අහනවා දැන් මේ කුරුණෑගල රාජධානියට අයිති පුරාවස්තු වලට අදාළව මේ සිදුවෙන සාකච්ඡාව ඇතුලේ ආණ්ඩුවේ භාවිතාව අර රටට එක නීතියක් සියලු දෙනාට එක නීතියක් කියලා ගෙනාපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නීතියද මේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ කියන්නේ. අද නගර කොමසාරිස් එහෙම නැත්නම් නගරාධිපතිට නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ කියලා කාටද මේ අභියෝග කරන්නේ? අද රටේ නීතියට අභියෝග කරනවා මොකද්ද? නීතිය කියන්නේ අපේ කැමැත්ත නිසා අපි ඕන්නම් ඩෝසර් කරනවා. අපි අත තියන්න දෙන්නේ නැහැ මයිලකටවත් කියලා මේ කියන්නේ කවුද? ආණ්ඩුවේ ඇමතිවරු. විශේෂ භාර ඇමතිවරයා. අද අපේ රටට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන ඛේද වාචකේ මේක. තව ටික දවසක් යනකොට සීගිරිය ලලනාවන්ගේ ඇඳුම් වල භාගයක් අඩුයි. නිසා මේ කාසප රජුරුවොත් එහෙම නැත්නම් මේ සීගිරි කාසප රජුරුවොත් මේ වෙන මොකක් හරි කුපාඩි වැඩක් කරා කියලා කියයිද දන්නෙත් නැහැ මේ යන විදිහට මේගොල්ලෝ. මොකද මේ තමන් කරන මේ ජඩ වැඩ තමන් කරන මේ විනාශය අද සාධාරණීකරණය කරන්න මැදිහත් වෙන ක්‍රියාමාර්ග අපි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. අපි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. මේවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ජනතාව බලන් ඉන්නේ ඒකට. ඒ නිසා කරුණලාට නීතිය නැති රටේ රවී කරුණානායකලා හිරේ යන්නේ නැති රටේ අද රටේ ජනතාවට කියනවා හිරේ යන්න වෙන ජනතාවට මේ ආයත ඡන්දෙ දුන්නොත්. අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ ගොඩනැගෙමින් තිබෙන ඒකාධිපතිත්වය මේ ගොඩනැගෙමින් තියෙන නීති ආධිපත්‍ය බිඳවැටවීම මේ ගොඩනැගෙමින් තියෙන ජනතාව පීඩාවට පත් කිරීම මේ ගොඩනැගෙමින් තියෙන මේ රටේ මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතියට එරෙහිව ජාතික ජන බලවේගය කියන යන අරගලය සමග අත්වැල් බැඳ ගන්න අගෝස්තු මාසේ 5 වෙනිදාට ඔබ ඔබේ වගකීම ඉටු කරන්න ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලට විරෝධය දක්වන්න බඩු මිල වැඩි කිරීමට බදු ගැහිීමට එරෙහිව විරෝධය දක්වන්න පුරාවස්තු විනාශ කිරීමට විරෝධය දක්වන්න රැකියා අහිමි කරපු මිනිස්සුන්ගේ රැකියා අහිමි කිරීම හැර වෙන කිසිදු විකල්පයක් ලබා නොදී එයාට ජීවත් වෙන දීමනාව වැටුපක් ලබා නොදී අඩුම ගානේ රැකියාව සුරක්ෂිත කරන්න මැදිහත් නොවිච්ච මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලට විරෝධය පළ කරන්න මාලිමාවට කතරේ ගහලා එළමෙන අගෝස්තු මාසේ 5 වෙනිදා ජාතික ජන බලවේගයේ වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න ඔබේ හඬ රටේ වෙන දේ ඔබට කියන්නත් ඔබ වෙනුවෙන් ඔබේ හඬ පාර්ලිමේන්තුවට ගෙනියන්නත් මේ මැදිහත් වීම කරන්න කියන ඉල්ලීම අපි මේ රටේ වැඩ කරන ජනතාවගෙන් මේ රටේ පුරවැසියන්ගෙන් හැටියට අපි කරනවා. නැවතත් කියන්න තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයට තරඟ කරේ සටන් පාට ගණනාවක් ඉදිරියට දාගෙන ඒ සටන් පාට වලින් මුලින්ම ගෙනාපු එක තමයි එක නීතියක් කියන එක. අපිට දැන් ලැබිලා තියෙන එක නීතියක් නෙවෙයි එක අවිනීතියක්. දැන් මේ බව පෙනී යන කාරණා ගණනාවක් මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙනවා. පසුගිය මාස කිහිපය තුල පමණක් අපි දැක්කා කොහොමද මේ රජය අත්නෝමතික ලෙස කටයුතු කරන්නේ කියලා.
එසේ තිබියදීත් මොවුන් නැවත නැවතත් මන්තරයක්සේ මතුරනවා අපි ආවොත් අපි හැමට නීතිය ක්‍රියාත්මක කරනවා හොරුන්ට දඬුවම් දෙනවා ඒ වගේම මේ වෙනකොට අපරාධ කරලා තියෙන අය නීතිය හමුවට පමුණනවා ආදී වශයෙන්. නමුත් අපි කියන්නේ මේ කාලය ඇතුළත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාටත් හැකියාව තිබුණා මේ හැම දෙයක්ම කරන්න. මේ වෙනකොටත් කරලා නැහැ. ක්‍රියාවෙන් පෙන්නලා නැහැ. ප්‍රතිඥා දීම්, කමිෂන් දැමීම්, කමිටුපත් කිරීම වලින් පළක් නැහැ. අපිට දැන් වැඩ පෙන්වන්න අවශ්‍යයි. ඉතින් අපි කියන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පොරොන්දු වෙච්ච ආකාරයට ඔහුට මේ රටේ එකම නීතියක් ගෙනෙන්න පුළුවන්කමක් නැහැ. ඒකට හේතු තුනක් තියෙනවා. එකක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඇත්තටම විධායක බලයක් නැහැ මේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ. ඒ නිසා ඔහුට ඇමති ධූරයක්වත් දරන්න බෑ. ඒ හේතුව නිසාම අපිට අදට ආරක්ෂක ඇමතිවරයෙක් නැහැ රටේ. ඉතින් මේ ඔහුට පුළුවන්කමක් නැහැ ඔය කියන ආකාරයට තමන්ගේ බලය පාවිච්චි කරලා නීතිය ක්‍රියාත්මක කරන්නවත් නීති ආධිපත්‍ය පිහිටවන්නවත්. නමුත් එසේ තිබියදීත් නොඑක ආකාරයේ පොරොන්දු දෙනවා කියනවා අපි ආධිපත්‍ය පිහිටවනවා කියලා. මේ රටේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලය තියෙන්නේ අග්‍රාමාත්‍යවරයාටත් කැබිනට් මණ්ඩලයටත්. එසේ බලය තිබියදීත් මේ රටේ නීති ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්නත් ඔවුන්ගේ පාලන කාලය තුල සිදු කරන වැරදිවල පමණක් නෙවෙයි ඊට කලින් සිදුවෙච්ච වැරදි සම්බන්ධයෙන්වත් නීතිය ක්‍රියාත්මක කරන්න ඔවුන්ට කිසිම උවමනාවක් නැහැ. උවමනාවක් නැතුව පමණක් නෙවෙයි මේ අපේ වසන්ත සහෝදරයා කියපු ආකාරයට නීතිය තමන්ගේ අනුගාමිකයන් විසින් කඩ කරන අවස්ථාවලදී එය සාධාරණීකරන්නත් යනවා ඊටමත් පල්ලෙහා මට්ටමේ තර්ක ගෙනෙමින්. දෙවෙනි ඊගාව කාරණේ තමයි දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට නීතිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ලොකු දැනුමක් තියෙන බවක් පේන්නට නැහැ. ඒකට හොඳම උදාහරණය පසුගිය කාලයේ පස් සහ වැලි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පනවපු නියෝගය. මේ නියෝගය නීතියට පිටින් පනවලා තියෙනවා. ඒ නිසා තමයි අධිකරණය පසු වේලාවකදී අපේ කැපවීමක් ඇති පරිසරවේදීන්ගේ ඉල්ලීමක් සලකා බලලා මේ නියෝගයට ජනාධිපතිවරයාගේ නියෝගයට කිසිම බලයක් නැති බවට ප්‍රකාශ කරන්නේ. ඉතින් ජනාධිපතිවරයා කියලා කියන්නේ හමුදාවේ යම්කිසි යම්කිසි කාලයක් සේවය කරපු පුද්ගලයෙක් සහ රටේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය යටතේ ඉහළ තනතුරක් දරපු කෙනෙක්. නමුත් ඒ කිසිම කාලයක් තුළ මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය විශේෂයෙන්ම නීති ආධිපත්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ බලය මේ separation of power බලතල වෙන්වෙන් ආයතන වලට බෙදා තිබෙන ආකාරය ගැන කිසිම දැනුමක් තියෙන බවක් පේන්නේ නැහැ. එහෙම තියෙනවා නම් එහෙම දැනුමක් තියෙනවා නම් මේ ආකාරයට පොරොන්දු ලබා දෙන්නෙත් නැහැ. මේ ආකාරයට නීතියට පිටින් කටයුතු කරන්නෙත් නැහැ. තුන්වෙනි කාරණය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් නීතිය ක්‍රියාත්මක කරන්න බැරි ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයාටත් නීතිය ක්‍රියාත්මක කරන්න බැරි නීතිය කඩ කරන අය සේරම ඉන්නේ ඔවුන් සමග. ඒක හොඳින්ම පේනවා පසුගිය කාලේ පුරාවස්තු වලට කරන ලද හානිය සම්බන්ධයෙන්. දැන් ඒ වෙලාවෙත් නීතිය කඩ කරපු අය ඉන්නේ ඔවුන් සමග. ඒ නිසා ඔවුන්ට එළිය නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. නීතිය ක්‍රියාත්මක කරන්න යන්නෙත් නැහැ. මම කියන්නේ මේ පාලකයන් සතුව තියෙන උද්දච්චකම නිසා මේ රටේ මහජනතාව බලන් ඉන්නවා මේ සිදුවෙන දේ ගැන කියන එකවත් මේ රටේ මහජනතාව මෙසේ Tamanට අවශ්‍ය ආකාරයට නීතිය නැවීම පිළිකුල් කරනවා කියන එක ගැනවත් මේ නායකයන්ට කිසිම උවමනාවක් නැහැ. මට මතක් වෙනවා මේ වෙලාවේ හිටපු අමාත්‍යවරයෙක් වන බන්දුල ගුණවර්ධන කියා තිබුණා මං හිතන්නේ මේ පොල්ලෙල්ලක් තිබ්බත් මහින්ද රාජපක්ෂගේ මේ පක්ෂයෙන් මිනිස්සු ඡන්දය දෙනවා කියලා. මම කියන්නේ මේ රටේ ජනතාවට ඔබව දමා ඇති තැන එතන. ඔබව පොල්ලෙල්ලකට ආදේශ කරලා ඔවුන් සිතනවා ඔවුන්ට ඕනම දෙයක් කරන්න පුළුවන්, නීතිය කඩන්න පුළුවන්, නීතිය නවන්න පුළුවන්, නීතියේ රැහැන් වලින් බේරී යන්න පුළුවන් කියලා. මම කියන්නේ මහ ජනතාවට මේ වෙලාවේ ඔවුන්ට පාඩමක් උගන්වන්න ජාතික ජන බලවේගයට පමණයි මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්, නීති ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්න පුළුවන්. විශේෂයෙන්ම කිව යුතු කාරණයක් තියෙනවා. ඇතැම් වෙලාවට මේ එක්සත් ජාතික පක්ෂය හෝ ඉන් බිඳී ගිය සමගි පෙරමුණ තමා විකල්පය
ඔවුන් තමා මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් පිරිස. ඔවුන්ට තමා පුළුවන් රාජපක්ෂගේ රාජපක්ෂ මහත්මයාගේ අත්නෝමතික පාලනයේ මේ පාලනයේ අපිව මුදවන්න කියන මිත්‍යාවක් පතුරමින් සිටිනවා. ඒක ගැන අපිට අමුතුවෙන් කිව යුතු නෑ. පසුගිය අවුරුදු 5ක කාලය තුළ ඔවුන්ගේ ක්‍රියාකලාපයේ දෙස බැලීමෙන් හොඳින්ම පෙනී යනවා. ඔවුන් කිසිම ආකාරයක ඔවුන්ට නීතිය පිළිබඳ කැක්කුමක් නැහැ. නීති ආධිපත්‍ය සුරකීම ගැන කිසිම කැපවීමක් නැහැ. ඒ නිසා ඔවුන් බොහෝ දුරට රාජපක්ෂ ආණ්ඩුවක ගැත්තම් බවට පත්වීමට නියමිතයි. එහි සාක්ෂි ඊට සාධක පසුගිය දින 52 ආණ්ඩු කාලේ අපි දකින්නට ලැබුණා. ඒ කාලේ ගෙම්බන් පනිනවාසේ මේ පක්ෂ වලට පැනපු අය ඉන්න පක්ෂයක් තමා පක්ෂ දෙකක් තමා ඔය අලියා ලකුණෙන් සහ දුරකථනයෙන් තරඟ කරන්නේ. ඒ නිසා මේ රටේ නීති ආධිපත්‍ය ආරක්ෂා කිරීමට අපේක්ෂා කරන මේ රටේ ශිෂ්‍ය සම්පන්න ජනතාවට එක්සත් ජාතික පක්ෂයවත් එයින් බිඳියා අනෙක් කණ්ඩායම්වත් විකල්පයක් නෙවෙයි. අවසාන වශයෙන් කියන්න ඕනේ මේ රටේ රාජපක්ෂවරුන් මතුරන තවත් මන්තරයක් තමයි මේ 3/2ක බලයක් ලැබුණොත් කවදා හරි ඒගොල්ලන්ට පුළුවන් මේ නීති ආධිපත්‍ය පිහිටවන්න. ඒගොල්ලන්ට පුළුවන් මේ රටට අහිත කර MCC ගිවිසුම අත්සන් නොකර ඉන්න. ඒගොල්ලන්ට පුළුවන් වැරදි කරන ලද මහ බැංකු හොරුන් වගේ අයව අරට දඬුවම් කරන්න කියලා. මම කියන්නේ මේ කිසි දෙයක් කරන්න අපි කියන්නේ ජාතික ජන බලවේගය හැටියට අපි ප්‍රකාශ කරන්නේ මේ කිසි දෙයක්ම කරන්න 3/2ක බලයක් අවශ්‍ය නැහැ කියලා. 3/2ක බලයක් අවශ්‍ය වන්නේ රාජපක්ෂවරුන් තිදෙනෙකුට. පළමුව බැසිල් රාජපක්ෂ මහත්මයාට ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය තියාගෙන පාර්ලිමේන්තුව අසුනක් ගන්න. මොකද වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ද්විත්ව පුරවැසිභාවයක් හිමි පුද්ගලයෙකුට අසුනක් ගන්න බෑ පාර්ලිමේන්තුව. ඒකට 3/2ක බලයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර යුතුයි. දෙවෙනි අවශ්‍යතාවය තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට. ඔහුට අවශ්‍ය වෙනවා මෙතෙක් දැනට ජනාධිපතිවරයා සතු නැති බලතල ටික නැවත ලබා ගන්න. ඒකටත් පාර්ලිමේන්තුවේ 3/2ක බලයක් අවශ්‍ය වෙනවා. හැබැයි ඒකට අපි හිතන්නේ නැහැ අපේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කැමති වෙයි කියලා. ඊගාවට මහින්ද රාජපක්ෂ මහත්මයාට 3/2 බලය අවශ්‍ය වෙන්නේ මේ වෙනකොට ස්වාධීනව කටයුතු කරන කොමිසම් වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වැනි ආයතන වල ස්වාධීනත්වය නැති කරලා දාන්න. ඒ නිසා මේ 3/2ක බලය කියන එක මිත්‍යාවක්. ඒක අපේ ජනතාව ලබා දෙන්නෙත් නැහැ. ලබා ගන්නවා නම් ලබා ගන්න තියෙන එකම ක්‍රමය මුදල් වලට മന്ത്രിවරුන් බා ගැනීම. ඒ ආකාරයට මුදල් වලට විකිනෙන පාර්ලිමේන්තු മന്ത്രിවරුන් පත් කරලා නොයවන ලෙස අපි තාමත් කරුණාවෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔබට විශ්වාස තියන්න පුළුවන් අපේක්ෂකයන් මේ තරඟ කරන්නේ මාලිමාවෙන් පමණයි, ජාතික ජන බලවේගයෙන් පමණයි. ඒ නිසා ඒ වගේම ඔබට 225 එපා කියනවා නම් අලුත් මුහුණු අලුත් හැකියාවක් නැති වෘත්තිකයන්, නීතිඥවරුන්, ආචාර්යවරුන්, කලාකරුවන් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන්ව තෝරගන්න, ඔවුන්ට ඡන්දය දෙන්න. ස්තුතියි. මම වසන්ත දිසානායක විප්ලවීය සමාජවාදී කේන්ද්‍රයේ ලේකම් විදිහට වැඩ කරනවා. වසන්ත සමරසිංහ සහෝදරයා සහ විසාකේශ සහෝදරයා අද පවතින එක පැත්තකින් ආර්ථිකමය වශයෙන් පවතින අර්බුදකාරී තත්ත්වය ගැනත් ඊට පස්සේ නීතිය පැත්තෙන් තියෙන අර්බුදකාරී තත්ත්වය ගැනත් කරුණු පැහැදිලි කිරීමක් කරා. මම කැමතියි මේ සියල්ල ඇතුළත් කරගෙන අපේ අවධානය වෙන කාරණයකට යොමු කරන්න. දැන් ඇත්තටම මේක අද පවතින මේ අර්බුදකාරී තත්ත්වය මේ රැකියා හිමිවීම, බඩු මිල වැඩිවීම කියන තත්ත්වය මේ කොරෝනා ප්‍රශ්නය නිසාම හටගත් දෙයක් නෙවෙයි. කොරෝනා තත්ත්වය මගින් මේක උත්සන්න කරපු බව ඇත්ත. නමුත් මේක මෙතෙක් කල අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තිවල ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල වශයෙන් ඔඩු දුවමින් තිබිච්ච ප්‍රශ්නයක්. මේක වඩා තීව්‍ර වීම, උත්සන්න වීම තමයි මේ සිදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පාලකයෝ දැන් අවුරුදු 72ක් තිස්සේ රට පාලනය කරපු මාරුවෙන් පාලනය කරපු පාලකයෝ අදත් ඇවිල්ලා බහමුවට ඇවිල්ලා කියනවා අපට බලය දෙන්න, අපි මේ ප්‍රශ්න විසඳනවායි කියලා. නමුත් මේ වර්ධනය වෙමින් තියෙන තත්ත්වයේ හැමුවේ කිසිදු ප්‍රශ්නයක් විසඳන්න රැකියා අහිමිවීම වළක්වන්න, බඩු මිල වැඩි වීම වළක්වන්න, ඒ වගේම ආර්ථිකමය වශයෙන් මතුවලා තියෙන අනිත් කිසිදු ප්‍රශ්නයකට විසඳුම් සපයන්න මේ පාලකයන්ට පුළුවන් කමක් නැහැ. මේක පුජ්‍යලයන් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම.
ගෝඨාභය රාජපක්ෂ හෝ වෙන කවුරු හෝ බලයට ඇවිල්ලා දක්ෂ හැකියාවන් තියෙන පුද්ගලයෙක් බලයට ආවා කියලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් නැහැ. මේවා පුද්ගලයන්ගේ හැකියාවන් පිළිබඳ ප්‍රශ්න වලට වඩා මේක අනුගමනය කරන ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියේ තුලින් මතුවෙන ප්‍රශ්න මේවා. ඉතින් ඒ නිසා මේකේ මේ මතුවෙන ප්‍රශ්න වලට මේ ඔඩුදුවමින් තියෙන ප්‍රශ්න වලට විසඳුම් සපයන්න නම් ඒකට යෝග්‍ය වන්නා වූ ආර්ථික දේශපාලන ක්‍රියාමාර්ගයන්ට යන්න ඕන. නමුත් මේ බලයේ ඉල්ලන මේ ප්‍රධාන කණ්ඩායම් කිසිවකට ඒ විදිහේ වෙනස් වූ ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියක් ඇත්තේ නැහැ. මේ අනුගමනය කරමින් සිටින ඒ ආර්ථික ප්‍රතිපත්තිය දේශපාලන ප්‍රතිපත්තිය ඉදිරියට අරගෙන යාම තමයි ඒගොල්ලන්ට තියෙන එකම ක්‍රියාමාර්ගය. ඒ නිසා ඉදිරියේදී අපිට දකින්න ලැබෙන දේ තමයි නොවැළැක්විය හැකි විදියට රටේ ප්‍රශ්න මේ අපි කතා කරමින් තියෙන ප්‍රශ්න රැකියා හිමිවීම, බඩු මිල වැඩිවීම, ජීවන වියදම ඉහළ යාම, ඒ වගේම ආර්ථිකයේ කඩාවැටීම, හැම ක්ෂේත්‍රයකම ආර්ථිකයේ කඩාවැටීම, ඊළඟට නීති ආධිපත්‍ය නීතිගරුක සමාජයේ කියන එකේ බිඳ වැටීම, මේ සියල්ල අපට අත්දකින්න සිදුවන දේවල්. ඉතින් මේක නොවැළැක්විය හැකි අනිවාර්ය ප්‍රතිඵලයක් විදිහට තමයි අපට ඉදිරියේදී දකින්න තියෙන්නේ. දැන් මේ පාලකයන්ට බලය පවත්වා ගන්න ඕන. මේ බලය පවත්වා ගැනීම අවශ්‍ය වෙන්නේ සැබෑ ලෙසම කිව්වොත් එහෙම රටේ පවතින ජනතාව මුහුණ දෙමින් තියෙන මේ ප්‍රශ්න වලට විසඳුම් සපයන්න නෙවෙයි. මේගොල්ලෝ වටේ ඉන්න එක්තරා කණ්ඩායමක කල්ලියක ජාවාරම්කාර කල්ලියක පළ ප්‍රයෝජන ආරක්ෂා කරගෙන පවත්වාගෙන යාමට තමයි මේගොල්ලන්ට බලය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේගොල්ලෝ අනුගමනය කරන හැම ක්‍රියාදාමයක්ම හැම පිළිවෙතක්ම ඒකට අනුකූලව තමයි ගොඩනැගෙන්නේ. ඉදිරියේදී මේ එක රටේ පවතින එකදු ප්‍රශ්නයක්වත් විසඳන්න මේගොල්ලන්ට හැකියාවක් නැහැ. මේගොල්ලෝගේ ආර්ථික ප්‍රතිපත්ති නිසා පමණක් නෙවෙයි ලෝකයේ මුළු ලෝකෙම පවතින තත්ත්වයේ උඩ අද මුළු ලෝකෙම දැවැන්ත අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. රැකියා කෝටි ගණන් අහිමි වෙනවා කියන තත්ත්වය අද විශේෂයෙන් මේ කොරෝනා ප්‍රශ්නයත් එක්කම ඉස්මතු වෙලා තියෙනවා. මේ මිනිසුන්ට බඩගින්නේ මේ යන කුසගින්නේ මේ යන ප්‍රමාණය කෝටි 50කට අධික වෙනවායි කියන එක දැනටමත් පුරෝකථනය කරමින් තියෙනවා. ඒ විදිහේ තත්ත්වයකට ලෝක ආර්ථිකයත් ගමන් කරමින් තියෙන්නේ. ඒ බඳු තත්ත්වයක් තුළ මේ පාලකයන්ට කිසිදු විසඳුමක් සපයන්න පුළුවන් කියලා හිතන්න කිසිදු පදනමක් නැහැ. එතකොට මේ තුලින් මතුවෙන ප්‍රශ්නයකට බරපතල ප්‍රශ්නයකට මේ රටේ ජනතාවට මුහුණ දෙන්න සිදු වෙනවා. මොකද්ද? ඒක තමයි මේ පාලකයන්ට මේ පාලනය පවත්වා ගන්න ඕන. නමුත් රටේ මතුවෙමින් තියෙන උත්සන්න වෙමින් තියෙන කිසිදු ප්‍රශ්නයකට විසඳුම් සපයන්න පුළුවන් කමක් නැහැ. මේ විසඳුම් සපයන්න බැරි වෙනකොට සිදුවෙන දේ තමයි ඊළඟට මේකට එරෙහිව රට පුරාම රටේ ජනතාව නැගී හිටීම ඇති වෙන්න පටන් ගන්නවා. විරෝධය පාන්න පටන් ගන්නවා. මේක නොවැළැක්විය හැකි තත්ත්වයක්. දැනටමත් අපි දකිනවා නොඑක් තැන්වල නොඑක් අවස්ථාවල ජනතාව තනින් තන ඉබේම කියන්නේ කිසිදු සංවිධානය කිරීමකින් තොරවම සංසිද්ධිකවම ජනතාව නැගී හිටින තත්ත්වයන් ඇති වෙනවා. ඉදිරි කාලයේදී මේක තව තවත් වැඩි වෙනවා. ඉතින් මෙහෙම වෙනකොට කොහොමද මේ පාලකයෝ මේ පාලනය පවත්වාගෙන යන්නේ? කොහොමද මේ තියෙන නීතිය කියන නීතිගරුක සමාජයක් පවත්වාගෙන යන්නේ? මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේගොල්ලන්ට කරන්න සිදුවෙන එකම දේ තමයි ඉදිරියේදී මර්ධනකාරී පාලනයක් පවත්වාගෙන යාම. අද ඒකට අවශ්‍ය සියලු වැඩ කටයුතු සියලු දේවල් සූදානම් කරමින් තියෙන්නේ. ඔබට මම හිතන්නේ පැහැදිලි කළ යුතු නැහැ. ඔබ දන්නවා පසුගිය ජූනි 2 වෙනිදා විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කළා. සුරක්ෂිත රටක් නීතිගරුක විනයගරුක ගුණගරුක සමාජයක් බිහි කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටෙව්වා. මේක හමුදා නිලධාරීන් 13 දෙනෙක්ගෙන් සමන්විත බලකායක්. සියලු හමුදා ප්‍රධානීන් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඊළඟට පොලිස්පති සහ පොලිසියේ බුද්ධ්‍යංශ ප්‍රධානීන් ඇතුළු තමයි මේ කාර්යසාධක බලකාය පිහිටුලා තියෙන්නේ. මේ බලකායට පාරපු ප්‍රධානම කාර්යය මොකද්ද? ප්‍රධානම කාර්යය තමයි අංක 1 තමයි රටේ පවතින රටේ වර්ධනය වෙමින් තියෙන නීතිය
උල්ලංඝනය කරමින් සිදුවෙන ක්‍රියාකාරීත්වයන් මැඩපැවැත්වීම සඳහා මේ ක්‍රියාකාරීත්වයන් මෙහෙවන මේ ක්‍රියාකාරීත්වයන්ට නායකත්වය දෙන සමාජ කණ්ඩායම් මැඩපැවැත්වීම තමයි මේගොල්ලන්ගේ අංක 1 ක්‍රියාකාරීත්වයේ විදියට මේක නියම කරලා තියෙනවා. මත්ද්‍රව්‍ය මත්කුඩු ජාවාරම මර්ධනය කිරීම, හිරගෙදර සිදුවන නීති විරෝධී ක්‍රියා මර්ධනය කිරීම කියන කාරණා ගණනාවක් මේකට ඇතුළත් කරලා තියෙනවා. ඒවා යම් කිසි දුරකට කරගෙන යමින් තියෙනවා. නමුත් මේකේ ප්‍රධානම දේ තමයි මේගොල්ලෝ දන්නවා ඉදිරියේදී රටේ සිදුවෙන්නේ මොකද්ද? එතකොට ඒ සඳහා අවශ්‍ය ක්‍රියාකාරීත්වයෙන් ක්‍රියාමාර්ග තමයි මේ ගනිමින් තියෙන්නේ. ඒ කියන්නේ දැනටමත් සිවිල් මිලිටරි ඒකාධිපතිත්වය බිහි කිරීම සඳහා අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග මේ පාලකයන් විසින් අරගෙන තියෙනවා. මේක අනිවාර්යයෙන්ම මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ මේගොල්ලෝ බලය තහවුරු කර ගැනීම ඊටකට තියෙනවා. මේ තහවුරු කර ගැනීම ගත්තට පස්සේ මේ ක්‍රියාමාර්ගය තමයි ඉදිරියට යන්නේ. මෙන්න මේ தත්ත්වය තමයි මේ தත්ත්වයට මුහුණ දීමට මේ රටේ ජනතාවට ජනතා බලවේගයන් වලට සිදුවීම නොවැළැක්විය හැකියි. ඒ නිසා අපි හමුවේ තියෙන ප්‍රධාන තීරණාත්මක ප්‍රශ්නේ විදිහට ඉදිරියේදී මතුවෙනවා මේ මතුවෙමින් තියෙන අත්නෝමතික මිලිටරි පන්නේ මේ මිලිටරි ආඥාදායකත්වයට මුහුණ දෙන්නේ කෙසේද කියන එක. ඊළඟට මේ තියෙන නීති මේගොල්ලන්ට මේක පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තමයි මේගොල්ලෝ අර විසාකේ සහෝදර කිව්වා වගේ 3/2 බලයක් විශේෂයෙන් ඉල්ලන්නේ. මේගොල්ලොන්ගේ මේ අවශ්‍යතාව සම්පූර්ණ කරන්න පවත්වාගෙන යන උවමනා ආකාරයේ නීති සම්පාදනය කරાવી පාර්ලිමේන්තුව මගේ මේ 3/2 බලය යොදාගෙන ඊට පස්සේ මේ නීති මේ සම්මත කරගන්නව මේ නීති ක්‍රියාත්මක කිරීම සඳහා තමයි මේගොල්ලන්ට මේ බලය උවමනා වෙලා තියෙන්නේ. ඒ නීති වලට අනුව ක්‍රියාත්මක කරන නීතිගරුක සමාජයක් බිහි කිරීම තමයි මේගොල්ලන්ගේ අරමුණ පරමාර්ථය වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට ඉදිරි කාලයේදී ඊටාත්ම බරපතල තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ තත්ත්වයන්ට මුහුණ දීම සඳහා එක පැත්තකින් අපිට විශාල ප්‍රබල ක්‍රියාකාරී ජනබලවේගයක අවශ්‍යතාවය ජනතා ව්‍යාපාරික අවශ්‍යතාවය තියෙනවා. හැබැයි මේ ජනතා ව්‍යාපාරයක් ඉබේම මතුවෙන්නේ නැහැ. මේක මතුවීම සඳහා අපිට ක්‍රියාකාරීත්වයක් ඕන. මේ ක්‍රියාකාරී බලවේගයක් අපිට අවශ්‍යයි. මෙතෙන්දී මේ රටේ මේ තත්ත්වයන්ට මුහුණ දෙන්න අවශ්‍ය කරන්නා වූ බලවේගයක් පාර්ලිමේන්තු තුළ ක්‍රියාත්මක වීම ක්‍රියා කරන්න අවස්ථාව ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ පනවා ගන්න නීති ක්‍රියාකාරීත්වයන් විසින් තමයි පාලකයෝ මේ කටයුතු කරගෙන යමින් තියෙන්නේ. ඉදිරියේදී පැන නගින්න පුළුවන් මතුවෙන්නා වූ මේ තත්ත්වයන්ට එරෙහිව අරගල කරන මේ විදිහේ නීති රීති පනවන්න ගන්නා වූ ක්‍රියාමාර්ගයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරී බලවේගයක් පාර්ලිමේන්තු තුළට ගෙන යාම අද දවසේ තීරණාත්මක අවශ්‍යතාවයක් විදිහට තියෙනවා. ඒ කියන්නේ මේ කාර්යය කරන්න පුළුවන්කම තියෙන්නේ අද මේ රටේ ක්‍රියාත්මක වෙමින් තියෙන බලවේග ගත්තොත් එහෙම ජාතික ජන බලවේගයට තමයි මේ හැකියාව අදට තියෙන්නේ. එතකොට මේ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් හැකි වැඩිම ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ තෝරාපත් කර යැවීම අද දවසේ හදිසි අවශ්‍යතාවයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුවට සටන් කරන බලයක් අවශ්‍යයි. ඒ කියන්නේ අද තියෙන විපක්ෂයේ විදිහට මතුවෙන්න පුළුවන් UNP සහ ඊළඟට සජිත් ප්‍රේමදාස වගේ ඒ කණ්ඩායම් වලට ඒගොල්ලෝ කවදාවත් මේවට විරුද්ධව අරගල කරන්නේ නැහැ. මොකද ඒගොල්ලොත් මේකේ කොටස්කරුවෝ. ඒගොල්ලොත් මේවත් එක්ක හවුල් වෙමින් තමයි ඉස්සරහට යන්නේ. මේ සියලු බලවේගයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන බලයක් තමයි ක්‍රියාකාරී වෙන කොටසක් තමයි අද අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තුවට යවන්න. ඉතින් ඒකට උචිතම සුදුසුම බලවේගයේ විදිහට ඒ හැකියාව තියෙන බලවේගයේ විදිහට අද මතුවෙමින් තියෙන්නේ ජාතික ජන බලවේගය. තව විවිධ කුඩා කණ්ඩායම් ඉදිරිපත් වෙලා තියෙන එක ඇත්ත. නමුත් ඒගොල්ලොන්ට පාර්ලිමේන්තු තුල ඒ විදිහේ නියෝජනයක් කරා යන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඉතින් මේකත් තේරුම් ගන්න විශේෂයෙන්ම මේ අද මේ රටේ වාමාංශික ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී කියන සියලු බලවේගවල වගකීමක් වෙනවා, යුතුයකමක් වෙනවා ජාතික ජන බලවේගයේ නියෝජනය කරන වැඩිම පිරිසක් සටන් කළ හැකි වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට තෝරාපත් කර යැවීම. එනිසා අපි ඉල්ලා හිටනවා ජනතාවගෙන් හැකිතාක් දුරට
මේ විදිහේ මේ පිරිසක් කියන්නේ ජාතික ජනබලවේග නියෝජනය කරන පිරිසක් පාර්ලිමේන්තුවට තෝරාපත් කර යවන්නේ කියලා. මේ කුරුණෑගල කඩාදමපු ඒ ගොඩනැගිල්ල සම්බන්ධව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා මේක බෝනකබා රජුට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නැහැ කියලා. මේ සම්බන්ධව පුරාවිද්‍යා වටිනාකමක් තියෙනවා කියන කාරණයට අදාළව මේ පිළිබඳ නාගරික සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද කුරුණෑගල දිස්ත්‍රික් නගර සංවර්ධන සැලසුමේ මේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත දේපලක් කියන කාරණේ සඳහන් කරලා තියෙනවා. මේක නාගරික සංවර්ධන අධිකාරිය මේ ගැන කරුණු කියලා තියෙනවා. ඉතින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එකපාර මෙහෙම කියන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි දැන් එන්නේ. මොකද ආණ්ඩුව බැහැලා ඇමතිවරයාම බැහැලා කියද්දි මේක බුවනක බාහු රජුව වැඩි ඉඳලත් නැහැ මේකේ එයාගේ මුස්ලිම් නෝනලත් හිටියා කියලා මේක මේ වහගන්න යද්දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මෙහෙම එකට කළා කියන්න බැරි වෙයි. හේතුව තමයි මෙතන කුරුණෑගල රාජධානියට අයිති භූමියක් සහ ඒ පුරාවිද්‍යා වටිනාකමක් තියෙනවා කියලා කියන කාරණය අනුව තමයි මේ සිද්ධිය මතුවෙන්නේ. එහෙම නැතුව මේකේ මේ පුරාවිද්‍යා වටිනාකමක් නැති සිද්ධියක් නම් එහෙම සිද්ධි මතුවෙන්නේ නැහැ. මොකද නගර සභාව ඩෝසර් කරන්නේ ඔය ගෙවල් විතරක් නෙමෙයි. එහෙම නොවෙනවා කියලා අද කියන්නේ. එහෙමනම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාටත් මට හිතෙන්නේ තනතුරේ ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්න වෙන තත්ත්වෙට මේ ප්‍රශ්න පැවැත් කරලා ඇති. එහෙම නොවන සත්‍යයක් එහෙම නොවන තත්ත්වයක් තුල එහෙම එකක් කියන්න හේතුවක් නැහැ. මොකද මේ ප්‍රශ්නේ මතුවෙන්නේ මේ පදනම ඒ නිසා. බුවනක බාහු රජුරුවන්ගේ රාජසභාවේ මේකට අදාළ ඉදිකිරීමට අදාළ කොටස් තියෙනවා කියන කාරණේ නිසා තමයි මේ සිද්ධි මතුවෙන්නේ. ඒ නිසා ඒක නගර සංවර්ධන සැලැස්ම අනුව මේක නගර සංවර්ධන සැලැස්මේ සඳහන් කරලා තියෙනවා මේක පුරාවිද්‍යා වටිනාකමක් තියෙන තැනක් සහ ඒ අදාළ කාරණේ. ඒක මේ පුරාවිද්‍යා කොමසාරිස් පිළිගන්නක් තියෙනවා. එයාගේ ප්‍රකාශයකින් කියන්නේ මේ බුවනක බාහුගේ කෙසේ වෙතත් මේක පුරාවිද්‍යා මේ වටිනාකමක් තියෙන තැනක් කියන එක. කඩාදාන්න දිනේට පස්සේ දවසේ පුරාවිද්‍යාවකින් එන්න සූදානම් කරලා තිබ්බ එකක් කියන එක. නමුත් ඊට පස්සේ පුරාවිද්‍යා කොමසාරිස් මේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාම කියනවා මේක පුරාවිද්‍යා වටිනාකමක් තියෙන තැනක් කියලා. දැන් මෙහෙම කියනවා. නෑ මං කියුවේ ඒකයි පරස්පර ප්‍රකාශ කරනකොට බොහොම තේරුම් ගන්න. පරස්පරම පිටිපස්සේ තියෙන්නේ තමන්ගේ අරමුණ දුරස් වීම නිසා බියවැද්දීම් සහ යට කර ගැනීම. ඒක තමයි මේ කරන්නේ. අද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාටත් මට හිතෙන ජීවත් වෙන්න ආසයි කියලා තියෙන්නේ. ඒ නිසා රටේ මිනිස්සුන්ට ඕන නැත්තම් මටත් මොකද කියලා සමහරවිට මේ කතාව කියනවා ඇති. කලින් මේ ගැන මෙහෙම එකක් කියලා අද එහෙම එකක් නෙවෙයි කියනවනම් ඒක පිටිපස්සේ තියෙන කාරණේ පිළිබඳව ජනතාවට තේරුම් ගන්න දෙමු. මොකද අපේ රටේ මිනිස්සු අපේ රටේ හාමුදුරුවරු ආගමික නායකයෝ නිකන් කලබල වෙන්නේ නැහැ මේවට. ඒක සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා කිසි නැගියතලා උඩ සහාය දැක්වීමක් ගැන කතා කරනවා. මේ වගේ දෙයක් මැතිවරණ කොමසාරිස්වරයාට කරන්න පුළුවන් නිසා මැතිවරණ කොමසාරිස්වරයා පොලිස්පතිතුමාට කියලා දිනවා මේ සම්බන්ධයෙන් පියවර ගන්න එපා කියලා. එතනදී මැතිවරණ කොමසාරිස්වරයාට බලයක් තියනවද පොලිස්පතිතුමාට වගේ දෙයක් කියන්නේ? පොලිස්පතිතුමාට මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලීමක් කිරීම සහ ඔහුට තියෙන බලය පිළිබඳ කාරණේ අභියෝගයට ලක් කිරීම සඳහා ඕන තරම් ඉඩ තියෙනවා. අධිකරණයක වෙන කටයුත්තකදී නම් අධිකරණය මිස මැතිවරණ කොමසාරිස්වරයාට ඒ ගැන තීරණ දෙන්න බෑ. හැබැයි මේ වෙනත් කොමිසමක තියෙන කාරණයක් පිළිබඳ ප්‍රශ්න කිරීම සහ මේක ඇදගෙන යාම පිටිපස්සේ දේශපාලන දඩයම් කිරීමක් තියෙනවා නම් ඒක පිළිබඳ තීරණයක් ගැනීම සඳහා කොමසාරිස්වරයාට බලය තියනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ කොමසාරිස්වරයා. අපිට තියෙන ප්‍රශ්නේ කොමසාරිස්වරයා අපේ රටේ නීතිය උල්ලංඝනය කරමින් අපේක්ෂකයන්ට අවාසි සහගත වෙනස කටයුතු කිරීම පිළිබඳව තියෙන සොයා බැලීම් කරන්න නම් වහාම අපේ රටේ ජනමාධ්‍ය කටයුතු කරන ආකාරයට සොයා බැලුවොත් මට හිතෙන්නේ මේකට වඩා පහසුයි කියලා. අපේ රටේ ජනමාධ්‍ය ජනතාවට අයිති සංකේත මේ ජනතාවට අයිති ෆ්‍රීකවෙන්සිස් ටික තමයි පාවිච්චි කරන්නේ. හැබැයි ජනතාවට තොරතුරු දැනගන්න තියෙන අයිතිය ලබා දෙනවද? රාජ්‍ය මාධ්‍ය අද වැඩ කරන්නේ කොහොමද? සමහර පෞද්ගලික මාධ්‍ය වැඩ කරන්නේ කොහොමද කියලා ජනමාධ්‍ය කොමසාරිස්වරයා හොයා බලන්න ඕනේ. ඒතකොට කෙනෙකුට අසාධාරණයක් වෙන්න පුළුවන් උසාවියක නැත්තම් කොමිසමක පැමිණිල්ලකට කැඳවීම විසින් නෙමෙයි. ඒ භාවිතාව ඇතුලේ මැතිවරණයකට බාධා වෙන තව බොහෝ දේවල් සිද්ධ වෙනවා. පොලිසිය උසස් වීම දෙනවා. හමුදාවේ උසස් වීම දෙනවා. පොලිසිය මාරු වීම දෙනවා. හමුදාවේ මාරු වීම දෙනවා. ඒක කොහොමද කරන්නේ? ඉතින් මැතිවරණ කොමසාරිස්වරයා මේ පිළිබඳ පැමිණිලි කරලා තියෙනවා. අමාත්‍යාංශවල ලේකම්වරුපත් කරනවා. එහෙම කොහොමද කරන්නේ? ඒ නිසා මැතිවරණ කොමසාරිස්වරයාගේ බලය පිළිබඳ කාරණේ එවැනි බලයක් තියෙනවා නම් අපි කියනවා මැතිවරණ කොමසාරිස්වරයාට ඒ බලයම පාවිච්චි කරලා රටේ සිද්ධ වෙන බොහෝ වැරදි පූර්ව ආදර්ශයන් නවත්තන්න කටයුතු කරන්න. එහෙම නැත්නම් ඒ දේශපාලනිකව මේවා ඉලක්ක කරගෙන කෝණගත කරගෙන මේ සිදුවෙන විවේචන වලට ජනතාව මේ සිදුවෙන කාරණා පිළිබඳව තීරණ ගන්න අපි ජනතාවට කියනවා මේ නීති ඔක්කොම වෙනස් වෙන්නේ පාලකයා කැමැත්ත මත නම් Tamanට අවශ්‍ය ලෙස නීතිය ක්‍රියාත්මක රටක් හදන්න ජනතාව පෙරමුණට එන්න ඕනේ.
දැන් ඊයේ අපිට වගේ ඉස්කෝල මන්ත්‍රීවරයා මේ තමන් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ඒ කියන්නේ ඔය පෙළපාලි යනවා. දැන් මේ නිරෝධායන නීති රීති සියල්ල කඩ කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් දීවරක් යන්නේ. ඔව් නිරෝධායන නීති රීති කඩ කරලා මේ වැඩේ පටන් ගත්ත ජනාධිපතිවරයා. කප් එක අරගෙන රටවට යන්න ගියා. කොවිඩ් පරද්දපු කප් එක අරගෙන දවස් දෙකෙන් කප් එක බිම තියලා ආපහු මාස්ක් එක දාගන්න උනා. මේ කරපු වැඩේ නිසා. ඒ නිසා මේ ආණ්ඩුව තමයි සම්පූර්ණ නිරෝධායන නීති උල්ලංඝනය කරලා කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා හිස්බුල්ලත් ආණ්ඩුව කෙනෙක්. ඒ නිසා ඒව කඩනවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරයාගේ සිට මේ රටේ නීතිය උල්ලංඝනය කරනවා. ඒ නිසා තමයි සෞඛ්‍යංශ දීපු ගැසට් නිවේදනය පළ නොකර ඡන්දේ කරා. දැන් PHI මහත්තුරු මේකෙන් ඉවත් වෙලා තියෙනවා. කවුද දැන් බලන්නේ? එහෙන් ලොක්ඩවුන් කරලා තියෙනවා රාජාංගනේ ගෙවල් 4000ක්. ප්‍රදේශ ගණනාවක. අද කොළඹත් ඊයේ වෙනකොට මහරගම හෝමාගම ආසන්නයේ ලෙඩෙක් මුණ ගැහිලා තියෙනවා. ඒ අනුව පාසල් දරුවෝ 90ක් පන්ති ගිය දරුවෝ 90ක් දැන් නිරෝධායන ලක් කරලා තියෙනවා. ඒ නිසා මේ නීති කඩලා වැඩ කරපේවා බලන්න අද ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. අද ඒ පයින් ගහපු නීතිය තමයි ආණ්ඩුවේ ලොක්කෝ බොක්කෝ සොක්කෝ ඔක්කොම ටික එකතු වෙලා කඩනවා. අපි රටේ ජනතාවට කියන නීති කඩන මිනිස්සුන්ට විරුද්ධව ඔබේ ඡන්දය මෙවර මාලිමාවට පාවිච්චි කරන්න වෙන විකල්පයක් නැහැ. දැන් මෙගොන කොම්සාරිස්වරයා කියන්නේ මහත්මයාගේ ප්‍රශ්න කරපුවාම මේ සම්බන්ධයෙන් පොලිසියට කියලා දෙනවා පැමිණි කරලා දෙනවා කියන්නේ. මේක සෑහෙනකට වෙන්න පුළුවන් වේද කොහොමද? නෑ මැතිවරණ කොමසාරිස්වරයාට අදාළ බලය ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු යටතේ තමයි දැන් පොලිසිය තියෙන්නේ. ඡන්දයක් ඇඳවපු වෙලාවක. එතකොට මේ පොලිසියට දන්වලා ඒක සිද්ධ වුනේ නැත්නම් ඒක ඔඩු දුවලා යනකම් ඉන්නේ නැතුව මේක ක්‍රියාත්මක කිරීම වගකීම මැතිවරණ කොමිසමට තියෙනවා. ඉතින් මැතිවරණ කොමිසම අද මේ වැඩේ නොකරුවොත් එහෙම ඡන්දේ ඉවරනවා අගෝස්තු 5 වෙනිදා. දැන් ඡන්දේ ඉවරනාට පස්සේ මොකද කරන්න වෙන්නේ? ඡන්දේ ඉවරනාට පස්සේ පරීක්ෂණ පවත්වන්න. එහෙනම් මැතිවරණ කොමසාරිස්වරයා මේවට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බල කරවන්න. එහෙම නැත්නම් ඒ ආයතන වලට මොකද කරන්න කියලා මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කරන්න ඕනේ. අපි කියන්නේ ඒක නිසා අද අපේ රටේ ඡන්දය ස්වාධීන හා ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයක් බවට පත් කරන්න ඉඩ නොතබා ආණ්ඩුව ගැසට් එක සාක්කුවේ දාගෙන අද කරපු මේ සියලු දේවල් වල වගකීමක් රටේ ජනතාවට අපි කියන්නේ මැතිවරණ කොමිසමට පවා මේ කටයුත්ත කරන්න දෙන්නේ නැතුව කටයුතු කරන ආණ්ඩුවට රෙහිව මෙවර තීරණයක් ගන්න එක ඇරෙන්න නීතිය ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා නීති කඩන ආණ්ඩුවට විරුද්ධව තීරණ ගන්න එක ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. දැන් මට මතකයි මැතිවරණ කොම්සාරිස්වරයා වරක පොස්ටේ කාලේ කියනවා මේ වැටෙනා වෙඩි තියන්නේ කියන මට්ටමට දැඩි ලෙස ක්‍රියාමාර්ග ගත්තා. දැන් මේ වෙනකොට මේ විදිහට තත්ත්වයකට අපිට තියෙන ප්‍රශ්නෙත් ඒක තමයි. ඔය කොමසාරිස්වරයාමයි කිව්වේ දනිස්සර නෙමෙයි ඔළුවටම තියපන් කියලා කිව්ව එකපාරක්. ඉතින් අපි කියන්නේ නීති කඩනවා නම් නීති කඩන මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන බලය කොමිසම ක්‍රියාත්මක කරවන්න ඕනේ. පෙළපාලියන ඒවා නීති විරෝධී රැස්වීම් කරන ඒවා ජනාධිපතිලා රටවටේ ගිහිල්ලා රැස්වීම් කරනවා නීති විරෝධී. ඒක තැනකවත් ජනාධිපතිතුමාට මේක නේ කිව්වා කියලා නෑනේ. ඇයි කියන්න බැරි? ඉතින් අපි අහනවා කොමසාරිස්තුමා දේශප්‍රිය මහත්මයාගෙන් ඇයි මේකට මැදිහත් වෙලා මේ කටයුත්ත නොකරන්නේ? ඒක එතුමන්ලගේ වගකීමක්. ඒක අපි ජනතාවට කියනවා එතුමන්ලට උනත් ආතතිය හැදිලා ගෙදර යනවද නැද්ද කියලා තීරණය වෙලා අද්දන්නේ නැහැ තියෙන්නේ. අපේ රටේ හිටපු මැතිවරණ කොමසාරිස්වරයාට ආතතිය හැදිලා ගෙදර ගියේ. ඉතින් මෙතුමන්ලට මට හිතෙන්නේ එතෙන්ට යන්න නැතුව ගෙදර යන්න හිතනවත් දන්නේ නැහැ. ඒ වගේම බලාය නගරේ නැගින ගැටිය ඉන්දියාවට දීම සම්බන්ධයෙන් මේ කතිකාවක් ඇති වෙලා තියෙනවා. මේ මොනොත් එimhe පෞද්ගලික කාලේදී මේ සම්බන්ධ. ඔව් ආණ්ඩුව ආවේ දීපල විකුණන්නේ නැහැ කියලා. ඇවිල්ලා සතේ 3න් අක්කර 3ක් දුන්නා සැංග්‍රිලායකට. එතන තියච්ච සැංග්‍රිලායක වෙන කම්පැනි එකකට බොරුවට. ඒ වගේම ලේක් හවුස් එකේ ඉස්සර අක්කර 6ක් කොරෝනා ආස්සේ දුන්නා තවත් චීන කම්පැනි එකකට. හම්බන්තොට වරාය ගන්නවා කිව්වා. අද කතා නැහැ. ඉන්දියාවටත් ගිහලා කියලා ආපු ජනාධිපතිතුමාද කතාවක් නැහැ. ඊට පස්සේ කිව්වා ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික ගන්නවා කියලා. අද කතාවක් නැහැ. කොළඹ නැගෙනහිර ජැටිය විකුණන එක නවත්තනවා කිව්වා. ඒකට පහුගිය දවස්වල සේවකයෝ දවස් 12ක් නැවක ගෙනාපු දොඹකර ටික නවත්තන් කිව්වා. මේක බාලා වැඩ පටන් ගමු කියලා. දැන් ආණ්ඩුව වැඩ වර්ධනය නවත්තන ගෑන්ටි ක්‍රේන් ටික බාලා ක්‍රේන් ටික බාලා ඉවරලා දැන් කියනවා ආපහු මේක ඉන්දියාවටයි ජපානටයි දෙන්න වෙනවා කියලා. ඉතින් විකුණන්නේ නැහැ කියලා ආපු අය පොලිමට තියන් විකුණනකොට ඒ විකුණන එක නවත්තන්න ඕන බලයක් හදන එක තමයි දැන් ජනතාවට තියෙන්නේ. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා නෑ කිය මේ කරන දේවල්ට රෙහිව ඔබේ ජනමතය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවට පාවිච්චි කරලා ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලට එරෙහි ජනමතය ප්‍රකාශයටපත් කරන්න කියලා. ඉන්දියානු කොන්සියුල කාර්යාලයේ නිලධාරීන් පිරිසක් නැගෙනහිර ප්‍රදේශයේ සාමාන්‍ය දේශපාලන පක්ෂ නියෝජිත සමග සාකච්ඡාවක් පවත්වලා තිබෙනවා. මේ වගේ කියන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ හෝ කිසි කෙනෙකුගේ දැනුම අනුදැනුමකින් තොරව කියලා තමයි වාර්තා වෙන්නේ. මේ වගේ තත්ත්ව මේ දේශපාලන මේ ඡන්දයක් තියෙන මොහොතක මේ වගේ දෙයක් කොහොමද ඔබතුමා දක්වන්නේ? නෑ මෙහෙමයි අපේ රටේ එක එක්කෙනා ආවිලා එක සෙල්ලම් දානවනේ. කොවිඩ් ඇස්සේ කටුනායක ගුවන්තොටුපළෙන් ආපු ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියා මොකද කරේ? රටේ නීති උල්ලංඝනය කළා රට ඇතුළට ආවා.
ආණ්ඩුව මොකද කිව්වේ? ඊට පස්සේ කරන්නම් කිව්වා. දැන් ඉන්දියානු කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් කවුරු හරි එකතු කරලා තියෙනවා නම් මේ රැස්වීමට ගිය නිලධාරීන්ටත් ප්‍රශ්නයක් තියෙනවා. කවුද මේ එකතු කරලා තියෙන්නේ? ඉන්දියාවෙන් නම් ඉන්දියාවේ මහ කොමසාරිස් සංඝ ඒ රැස්වීමට ගියේ. ඒතකොට එහෙම දේවල් කෙරෙනකොට එහෙම දේවල් සිද්ධ වෙන්න තරම් වටපිටාවක් පරිසරයක් හදලා තියෙන මේගොල්ලෝ. මේ පරිසරය හදපු අය ඒ පරිසරය හදලා තියෙන වෙන මොකක්වත් නෙමෙයි අද වෙනත් රාජ්‍යයන් වලට මේ ස්වෛරී භූමියේ පිණුම් ගහන්න ඉඩ හදමින් තියෙනවා. ඇමරිකන් ගෙවසුම අස්සම් කරලා ත්‍රිකුණාමලයේ සිට අර හදනවා කියපු කොරිඩෝව නිදහස් කරන කොරිඩෝව හදලා ඒ ගෙවසුම අස්සම් කරලා මේ රටේ ජනතාවගේ ඉඩම් ටික දීලා ත්‍රිකුණාමල වරායට ඇමරිකන් හමුදාවේ බේස් එකක් දාන්න හදන සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. ඒක නවත්තන්න නම් මේ ආණ්ඩුවට සජිත්ලා රනිල්ලක එකතු වෙලා 3-2 ගන්න එක නවත්තන්න ඕනේ. ඒකට කරන්න තියෙන මාලිමාවට ඡන්ද දෙන එක තමයි. ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට වෙන විකල්ප නැහැ. දැන් තියෙන එකයි රට හමුවේ තියෙන අභියෝග වලට ශක්තිමත් මුහුණ දෙන ශක්තිමත් බලයක් පාර්ලිමේන්තුව හදන්න ඕනේ. මෙවැනි රාජ්‍ය නිලධාරීන් නැත්නම් විදේශ රාජ්‍යයන් අපේ රටට ඇතුල් වෙන ඒවා රටේ නිලධාරීන් හම් වෙලා සාකච්ඡා කරන ඒවා දේශපාලනයට මැදිහත් වෙන ඒවා මේ කාලේ ඇතුලේ අපි දැක්කා. රාජපක්ෂ සමේත් රනිල් මෛත්‍රී සමේත් මේවා සිද්ධ වුණා. අපේ රටේ ස්වාධීනත්වය ප්‍රශ්න කරන මේකට උත්තර හොයන්න නම් එවැනි බලයක් පාර්ලිමේන්තුවට හදන්න වෙනවා. විදේශීය වෙබ් අඩවියක සඳහන් වෙනවා චීනයේ යම්කිසි නියෝජිතෙක් රාජතාන්ත්‍රිකයෙක් ලංකාවේ මේ දේශපාලන නියෝජිතයන් පක්ෂ නියෝජ මේ දැනටත් පවතින ආණ්ඩුවේ නියෝජිතයන් සමග Zoom තාක්ෂණයේ මේ යම්කිසි සාකච්ඡා වල නිරත වෙලා තියෙනවා කියලා. එතකොට මේ ඒකත් මේ කොහොමද මේ ඔව් මං කිව්වේ ඔබට ඒකේ මං කිව්වේ ඡන්ද සමයේ ඡන්ද සල්ලි දුන්නානේ පිට රටවල් වල කට්ටිය. ඉතින් රාජපක්ෂ මහත්තයාගේ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ නෝනාට සල්ලි දුන්නා බැසිල් රාජපක්ෂ මහත්තයාට සල්ලි දුන්නා මේ වගේ සිදුවි මොන තරම් අපි අහුවානේ. එතකොට මේ තියෙන්නේ අපේ රටේ රාජ්‍යයේ තියෙන ස්වාධීනත්වයට හානි කරන බොහෝ දේවල් කරනවා රටේ ජනතා නියෝජිතව කියලා කියන මිනිස්සු. ඉතින් මේක චීනෙද ඇමරිකාවද ඉන්දියාවද අදාළ නැහැ. මේගොල්ලෝ මේ ඕන කෙනෙක් ඉස්සරහා දන ගහනවා. මොකද ඒගොල්ලෝ තියෙන දැන් ඒගොල්ලන්ට හීලා වෙච්ච විදියට මේ රට කරගෙන යන තමයි අපේ රටේ පාලකවල ඇස්ති වෙන්නේ. ඉතින් ඒකට එරෙහිව ජනමතයක් හදනවා වෙන විකල්පයක් නැහැ. ඒකට එරෙහිව ජනතාවගේ බලය ගොඩනගනවා වෙන විකල්පයක් නැහැ. ඒ නිසා ඇමරිකාවද චීනෙද ඉන්දියාවද කවුද මැදිහත් වෙන කෙනෙක් නෙමෙයි. ඒක මේ රටේ ස්වාධීනත්වයට හානියක් නම් ඒකට එරෙහිව මේ රටේ ජනතාව පෙළ ගැසිය යුතුයි. ඒ සඳහා බලයක් ගොඩනගන ජනතාව මැදිහත් විය යුතුයි. ඒ වගේම මේ මීට ටික කාලයකට කලින් මේ ද්‍රවිඩ මේ ඉන්දියානු ජාතික අත්අඩංගුවට පත් වෙන තෝමස් නමින් එතකොට ඔහු සම්බන්ධයෙන් යම්කිසි ඔහු CID හරි ඔහු රහස් පොලිසිය මේ රහස් ඔත්තු සේවයක නිලධාරියෙක් කියලා වගේ කටයුතු වාර්තා වෙද්දී පස්සේ රිපෝට් එක එනවා ඔහු මේ මන්ද මානසික රෝගියෙක් කියලා රිපෝට් එක එනවා. ඒ වගේම දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එන අර සැකකාරියක පුලස්තිනී කියන සැකකාරියව මේ වෙන විට ලංකාවේ නැහැ ඉන්දියාවේ කරා පැනලා ගිහිලා කියනවා. හැබැයි මේ වගේ තොරතුරු වලින් හෙළිවෙන්නේ රාජ්‍ය ආරක්ෂාව. මේක කොහොමද මේ වගේ සුළුපටු තැනක තියලා අපි මේ කටයුතු කරන් යන්නේ? අපේ රටේ රාජ්‍ය ආරක්ෂාවට සහ අපේ රටේ ස්වාධීනත්වයට බලපෑම් කරන ක්‍රියාමාර්ග ගන්න අපේ රටේ පාලකයෝනේ. ඒ නිසා ඉන්දියානුවේ එක් අත්අඩංගුවට අරගෙන එයා මානසික ලෙඩෙක්ද කියන කාරණේ පිළිබඳව වෛද්‍යවරුන් කියන්න ඕනේ. එතකොට මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ වෙච්ච කෙනා ගේ බිරිඳ ලංකාවේ නැද්ද ඉන්දියාවේ නැද්ද කියන කාරණේ නීතිය ඉස්සරහා අපි විසඳ ගන්න දෙමු. ප්‍රශ්නේ තියෙන්නේ මෙවැනි ප්‍රශ්නකාරී තැන්වලට රටපත් කරපු පාලකයෝ තමයි මේ ඉන්නේ. ඒගොල්ලෝ තමයි එකතු වෙලා මේ ජාතික ආණ්ඩු හදාගන්න යන්නේ. ඒ නිසා රටේ නීතිය ආරක්ෂාව ස්වාධීනත්වයේ සමටම එක නීතියක් ක්‍රියාත්මක කරන්න නම් ඒකට ගැළපෙන බලයක් හදන එක ජනතාවගේ වගකීමක්. නිසා ජනතාව රට අතහැරලා පුරවැසියාගේ වගකීම අතහැරලා ඡන්දදායකයෙක් වෙලා පාක්ෂිකයෙක් වෙලා හිටියොත් එහෙම රටට වෙන දේ තමයි ඔබ මේ ප්‍රශ්න කරන්නේ. ඒ නිසා ඒක නවත්තන්න නම් පුරවැසියන්ගේ වගකීම ඉටු කරන්න ඕන. අනික තව ගත්තාම රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ මතු කරන්නේ මේ පාලකයෝ තමයි. මේක කඩ කරන විදිහට වැඩ කරන්නේත් මේ පාලකයෝම තමයි. මොකද ඒගොල්ලෝගේ ව්‍යාපෘතියක් ඒක කියන්නේ මේ ජාතික ආරක්ෂාව කියන එක මේ පාලකයන්ගේ ව්‍යාපෘතියක් හැමතිස්සෙම ඒ කියන්නේ ඒක මතු කරන්නේ මේ සැබෑ ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේ ජාතික ආරක්ෂාවට තරජන හැමතිස්සෙම පෝෂණය කරලා තියෙන්නේ තරංගෙට මේගොල්ලොම තමයි. දැන් සහරාන්ලගේ ප්‍රශ්නේ ගත්තොත් සහරාන්ලා කාලයක් තිස්සේ පෝෂණය කරේ මේ කියන අයම තමයි. එතකොට දැන් ඊට පස්සේ ඒගොල්ලෝ බලය නැති වෙනකොට ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒ විදිහට කියන්නේ බලය ලබා ගැනීමේ ව්‍යාපෘතිය තමයි මේවා. ජනතාව නොමගෑවීමේ ව්‍යාපෘතිය. සැබෑ ලෙස ජාතික ආරක්ෂාව තහවුරු කරන්න නම් මේවා ශක්තිමත් කිරීමට වඩා
රටේ ජනතාව අතර ජාතීන් අතර ජාතික ජන කණ්ඩායම් අතර සමගිය විශ්වාසය ගොඩනගෙන ඒ විදිහේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕනේ. ජාතිවාදී ආගම්වාදී පෝෂණය කිරීමෙන් ඒක කරන්න බෑ. ඒවා කරනවාම කියන්නේ මේ ජාතික ආරක්ෂාවට තර්ජනය වෙන තත්ත්වයන් මතුවෙනවා. එතකොට ඒවා පෙන්න තමන්ගේ බලය තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියක් තමයි පාලකයෝ හැමදාම කරන්නේ. මේ ජාතික ආරක්ෂාව කියලා ඉදිරිපත් කරන දේම ජනතාව රැවටීමේ ඊටාත්ම ප්‍රධාන ක්‍රියාකාරීත්වය. පැනල සමිතියේ යම් සංශෝධන වගේක් කරන්න තීරණය කරලා තියෙනවා මේ මව්පියන් විවාහ කළ දීව ඒ වගේම මේ ජාතිකත්වය ශ්‍රී ලාංකික කියලා කරන්න යනවා මේ සිංහල ද්‍රවිඩ මුස්ලිම් මේ ජාතිකත්වය ඉවත් කරනවා. ඔව් පක්ෂේ අපි අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ජන වර්ග ජීවත් වුණාට මේක ශ්‍රී ලාංකීය රටක්. අපි කොහෙ ගියත් ලෝකෙ පිළිගන්නේ ශ්‍රී ලාංකිකයින් ලෙස. අපි මෙතනින් එළියට ගියාට පස්සේ අපි හැමෝම ශ්‍රී ලාංකිකයින්. ඒ නිසා අපේ රටේ ප්‍රතිසංවිධාන විය යුතු බොහෝ නීති වගේම බොහෝ තැන් තියෙනවා. ඒවා ප්‍රතිසංවිධානය වෙනවා අපේ රටේ ජාතික සමගිය, ජාතික ආරක්ෂාව තහවුරු වෙන ආකාරයට තමයි. ඒ නිසා එවැනි තහවුරුවක් වෙන ආකාරයට මේ රටේ මතුවන ජාතිවාදයන්ට ඉඩ නොතැබෙන ආකාරයට ජාතීන් අතර සමගිය ඒ ජාතීන්ගේ අනන්‍යතාවය ආරක්ෂා වෙන ආකාරයට කටයුතු වෙන නීති ක්‍රියාත්මක කරන නම් ඒ ගැන සලකා බලන ජාතික ජන බලවේගයේ සූදානම්. මේ වගේ සංශෝධන කිරීම පාර්ලිමේන්තුව දැනුවත් කිරීම පාර්ලිමේන්තුවෙන් කළ යුතු දේවල් තියෙනවා. පාර්ලිමේන්තුව නැතුව කළ යුතු දේවල් තියෙනවා. නිසා පාර්ලිමේන්තුවට යන්න ඕනේ පනත් සංශෝධනයේට. පනත් සංශෝධනයේ තියෙනවා. අභ්‍යන්තර ක්‍රියාමාර්ග සඳහා පාර්ලිමේන්තුවට යා යුතු නැහැ.